ඇත්තරම අවාරයේ සිරිපා කරුණා කරන එක අපේ සාමාන්‍ය සංස්කෘතියට පොඩි වියතිරේකයක් විතරක කෙනෙ බරවචනයක්න හරි ව්‍යවසායකය වගේම තමයි ගැන සාමාන්‍ය තත්වයට වඩා පොඩි වෙනස් එකක්. එතකොට ඔය අත්දැකීම ඉතින් හැමෝටම ගන්න බෑ. දැන් කියන්නේ වාරයවත් සිරිපා කරුණා කරලා තියෙනවා. සාමාන්‍ය කතාවට කියනවා එක පාරක්වත් සිරිපා කරුණා කරේ නැත්තම් ඒක හොඳ නෑ කියලා. ඒ කියන්නේ නිසා වහාම යන්න ඕනේ අනිවාර්යයෙන්. යෝජනාවක්. ඒක ඉතින් අවාරය යන්න තිබ්බනම් තමයි වැඩි තව හොඳ වෙන්නේ. හැබැයි මේ වාරය යනකොට මේකට හැදිච්ච උපසංස්කෘතීන් සංස්කෘතීන් ගණනාවක් තියෙනවා. අග්ගල කණ්ඩෝ පුතා හෙලේ නගින්දෝ පුතා කියලා කවි කියාගෙන යනවා. දැන් එතනින් එහාට ගියාම මේ වටේ තියෙන සල්පිල් තියෙනවා, කඩ තියෙනවා. එතකොට ගිහිල්ලා අම්බලමක නැවතිලා ඉන්න පුළුවන් ටිකක් වෙලා. ඕවා තියෙනවා. වාරය සහ අවාරයේ වෙනස තීරණය කරන්නේ උඩින් කට්ටිය. ඒ කියන්නේ දෙයියොම නෙවෙයි වැස්ස. එතකොට අවාරේ යන්න බැරි කාලගුණික තත්ත්වය බරපතල විදිහට මේකට බාධා කරනවා. දැන් මම ගිය වෙලාවෙත් මම දැකපු දේ තමයි මේ මාර්ග වැහිලා. එතකොට ඒ වගේ පාරේ පඩිපෙළවල හොඳටම ලිස්සනවා. ඒ වගේ වතුර ගලාගෙන එනවා. ඒවා නිකන් ඇත්තට පඩිපෙළ නෙමෙයි. එතකොට ඒවා ඇල මාර්ග වගේ. එතකොට ඕකේ ඔහොම ඔයා පිරිමියෙක් වෙලා කොල්ලෙක් වෙලා ඒ කාලේ කොල්ලෙක් දැනුත් කොල්ලෙක් හිතේ එහෙම චැලෙන්ජ් එකක් ඔයා බාරගත්තාම දැන් මේ කොහොමද පොඩි කෙල්ලෙක් මේක කරා කිව්වහම කාන්තාවක් හැටියට අපි ඉතින් කොච්චර ප්‍රවුඩ් වෙන්න ඕනේද? ඔව් ඇත්තටම මෙහෙමයි. ඒක හොඳයි ඒ කියපු එක. එකපාරක්වත් සිරිපා නොගිය කෙල්ලෙක් අවාරයේ සිරිපා කරුණා කරපු කෙල්ලෙක් දිහා දැකලා ඔහම ආඩම්බරයෙන් කියන අනිවාර්යයෙන්ම මම ආරම්භ වෙනවා. මොකද තාරුණ්‍ය නියෝජනය කරමින් කෙල්ලෙක් කාන්තාව නියෝජනය කරමින් ඒ වගේ චැලෙන්ජ් එකක් ගත්ත කියන්නේ ඉතින් මාරු. ඇත්තට මේක ඉතාම මාරු. නමුත් මං කියන්නේ එයා විතරක් ගිහලා මදි ඔයත් යන්න. මාත් යන්න. හැමතිස්සෙම අනිත් කෙනා කරන එක දිහා බලලා ඒකට ආඩම්බර වෙලා විතරක් ප්‍රමාණවත් නෑ. යන්න ඕන. තරහ වුණානේ. හරි අපි ආයත් අපේ තාරුණ්‍යයේ අදහස් වලට ඉඩ දෙන්න වේලාව වෙන් කරගමු. අද අපි කතා කරන්නේ ව්‍යවසායකත්වය සහ ලංකාවේ ඉදිරි දශකයේ. ඉතින් අපි දැන් කතා කරලා බලමු මිලින්ද දිනාල් ඔබ දකින විදිහට ව්‍යවසායකයෙක් කියන්නේ කවුද? ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වයට කොයි වගේ ඉඩක්ද ඇත්තේ? තුති අවස්ථාව ලබා දුන්නට. ඉතින් ව්‍යවසායකයා කියන්නේ සරල භාෂාවෙන් කිව්වොත් අලුත් දෙයක් නිෂ්පාදනය කරන කෙනා. එතකොට මේ ව්‍යවසායකයා බිහි වෙන්නේ ව්‍යවසායකන වයසක් නැහැ. ව්‍යවසායන වයස් පරතරයක් නැහැ. දැන් මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ව්‍යවසායකයෝ බිහි වෙනවා. ඒක හරි. හැබැයි ඒ ව්‍යවසායකයෝ ඔක්කොම පොඩ්ඩක් තරුණ වයසින් එහාට ගිහිල්ලා බිහි වෙන ව්‍යවසායකයෝ. හැබැයි ඊට අඩු වයස අවුරුදු 16 ඉඳන් බිහි වෙච්ච ව්‍යවසායකයෝ ලංකාවේ සහ ලෝකේ නැතුවම නොවේ. හැබැයි බොහොම අපලොස්සක්. ඒ මොකද? ව්‍යවසායකය කියන ඒ වචනය සහ ව්‍යවසායකයාට අඩංගු වෙන යුතු ගුණාංග අපි හැමෝම තුර තිබ්බට අපි හැමෝම දන්නේ නැහැ කොහොමද ඒක ක්‍රියාවක් බවට පත් කරන්නේ, කොහොමද මේ ව්‍යවසායකත්වය කියන වචනයට පණ පවන්නේ කියන එක. ඉතින් මේකට හොඳම උදාහරණයක් තමයි හොඳම දේ තමයි පාසල් විෂය ධාරාවට මේ ව්‍යවසායකත්වය කියන එක ගැඹුරින් අධ්‍යයනය කරන්න සලස්වන එක. වයස අවුරුදු 16 සිට ඒ කියන්නේ සාමාන්‍ය පෙළ සිට මේ ව්‍යවසායකත්වය කියන මේ වචනය, මේ ව්‍යවසායකත්වය කියන ශ්‍රේෂ්ඨය ඇත්තටම සබ්ජෙක්ට් එකක් විදියට, විෂය ධාරාවක් විදියට අපි පාසල් සිසුවාට ලබා දෙනවා නම් ඒ පාසල් සිසුවා උදාහරණයක් වශයෙන් වයස අවුරුදු 16 17 18 කියන්නේ සල්ලි ටිකක් අතට එන්න ඕන සහ සල්ලි හම්බ කරන්න උනක් හැදෙන වයසක්. ඔබයි මමයි ඒ වයසේ පහු කරා. ඉතින් අපිට තිබ්බා ඒ කාලෙදී සල්ලියක් හරි හම්බ කරලා අම්මලා තාත්තලා අපිට ආස දෙයක් ගන්න. ඒ වුණාට අපිට ඒක හරියටම කරගන්න හම්බුනේ නැත්නම් අපි කරා. අපි කරේ නෑ නෙමෙයි. හැබැයි මේ ව්‍යවසායය කියන වචනය, මේ ව්‍යවසායකත්වය කියන එක ඒකට ඇඳගත්තොත් ඒ පුද්ගලයා ඊටමත් සාර්ථකව තමන්ගේ ව්‍යාපාර කටයුතු සහ ව්‍යවසායකත්වය කියන එක ඉස්සරහට කරගෙන යනවා. එතකොට මම කියන්නේ මේකට මේ විෂය ධාරාවට මේ ව්‍යවසායකත්වය කියන එක අපි එකතු කරන්න. මිලින්ද මම පොඩි දෙයක් කියන්න කැමතියි. දැන් ඔබ කියනවා පාසල් අධ්‍යාපනය තුළම මේක සබ්ජෙක්ට් එකක් හැටියට ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ කියලා. නමුත් මම අධ්‍යාපනය ලැබපු පාසලේ ඒක කොළඹ තියෙන පෞද්ගලික බාලිකා පාසලක්. අපිට O level වලට අර බාස්කට් සබ්ජෙක්ට්ස් වලින් තෝරන්න තියෙන්නේ වාණිජ්‍ය විද්‍යාව. ඒ බාස්කට් එකේම තියෙන entrepreneurship කියලා සබ්ජෙක්ට් එකක්. එහෙමත් නැත්නම් ව්‍යවසායකත්වය අධ්‍යයනය කියලා වෙනම
සබ්ජෙක්ට් එකක් තියෙනවා. මේක O level වලට මම හිතන්නේ සමහරක් පාසල් වල තියෙනවා. හරි. එතකොට ව්‍යවසායකයා සීමා වෙන්නේ කොළඹට පමණද? එතරම් එහෙම නෑ. ඉතින් ඒක ලංකාවේ ව්‍යවසායකත්වයේ කියන ওই විෂය ධාරාව කොළඹ පාසල් වල ඇති. මම කතා කරන්නේ සමස්ත ශ්‍රී ලංකාවම ගැන. කොළඹට එක විදිහක්, යාපනයට එක විදිහක්. ඇයි මොකක්ද එතන තියෙන ප්‍රශ්නේ? අපි හරියට තැන අඳුරගෙන නැති එක. මොකද කොළඹ පාසල් වල කිසිම තර්කයක් නැහැ. අලුතෙන් එන අලුතෙන් වෙන හැම දෙයක්ම කොළඹ ළමයිට. කිසි තර්කයක් නැහැ ඒකට. හැබැයි ඒ ගම්වල ඉන්න අසරණ දුප්පත් ළමයින්ට මොකක්ද අන්තිමට ඉතුරු වෙන්නේ? එක්කෝ ගොවිතැන, එක්කෝ හේන් වගාව. ඇයි අන්න එතන තමයි තියෙන ප්‍රශ්නේ. ව්‍යවසායකයෝ ඉන්නේ කොළඹ විතරක් සහ දියුණු පැතිවල විතරක් නෙමෙයි. ව්‍යවසායකයෝ වැඩි වශයක් ඉන්නේ නොදියුණු පැතිවල. මොකද ඔවුන් දන්නවා ඔවුන්ට තාර්කික ඔවුන්ට විෂය මාලාවක් නැහැ. හරි. ඒ වුණාට ඔවුන් හිතලා ඔවුන්ගේ හැකියාව දක්ෂතා වෙනස්ම විදිහකට යොමු කරන්න ඔවුන් පෙළඹෙනවා. හැබැයි මම කියන්නේ ඒ ඔවුන් හිතලා කරන දෙයට ඔවුන්ට නිසි අධ්‍යාපනයක් සහ නිසි මඟ පෙන්වීමක් දුන්නා අර කොළඹ ඉන්න ව්‍යවසායකයාට වඩා ඒ දුෂ්කර පළාත්වල ඉන්න ව්‍යවසායකයා ඊටමත් ඉහළින් ඉන්නවා. මොකද ඔහුගේ තාර්කික බුද්ධිය ඔහු හිතලා ඔහුට කිසිම ඔහු ඇත්තටම ව්‍යවසායක කියන වචනේවත් දන්නේ නැති වෙයි. හැබැයි ඔහු කරන්නේ අර ව්‍යවසායකයා කරන දේට වඩා එහා ගිය දෙයක්. මොකද ඔහු හිතනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ව්‍යවසායකයෝ ඇත්තටම මේ සමාජ බිහි වෙනවද? මම ඇයි ප්‍රශ්න යොමු කරන්න හේතුව මේ තාක්ෂණය. මේ තාක්ෂණයත් එක්ක මේ තරුණ ප්‍රජාව වයස අවුරුදු 16 සිට පටන් ගන්න ඒ නව යෞවනය සහ තරුණ අවධිය ළමයි මොකටද යොමු වෙලා තියෙන්නේ මේ වීඩියෝ ගේම් වලට. ඇයි ඒ ළමයින්ට හිතන්න පරාසයක් මේ අධ්‍යාපන ක්‍රමය තුල තාමත් බිහි වෙලා නැහැ. මම මේ වැරදි කියනවා නෙමෙයි. මම මේ කියන්නේ කොහොමද අපි මේ ව්‍යවසායකයා කියන එක වැඩි දියුණු කරන්නේ? මේ ව්‍යවසායකයා කියන එක කොහොමද අපි ඊළඟ පඩියට ගෙනියන්නේ? එතකොට ඒකෙදි මම නැවතත් කියන්නේ මේ ව්‍යවසායකය කියන මේ නම, මේ විෂය, මේ පරාසය හැම ලංකාවේ තියෙන හැම පාසලකටම. මොකද කොළඹ ඉගෙන ගන්නේ දරුවෙක් දෙමාපියන්ගේ සහ ඒ දුෂ්කර පළාත්වල ඉගෙන ගන්නෙත් ඒ අසරණ දෙමාපියන්ගේ දරුවෙක්. ඉතින් මේ කාටවත් කිසිම වෙනසක් අගහිකමක් ඇති නොවන විදිහට මේ අධ්‍යාපන ක්‍රමය තුල අපිට පුළුවන් වෙන්න ඕන මේ අධ්‍යාපනය කොළඹ සින්න දරුවට මෙන්ම ඒ අසරණ දුප්පත් පළාත්වල ඉන්න දරුවටත් එක හා සමානව ලබා දෙන්න. එතකොට තමයි මේ ව්‍යවසායකත්වයේ කියන එක අපේ රට තුල විශේෂයෙන්ම වැඩි වර්ධනය වෙන්නේ. මොකද අපේ රටේ ඉන්න දූ දරුවන් ඉතාමත් දක්ෂයි, ඉතාමත් බුද්ධිමත්. ඒගොල්ලෝ මේ මොට්ට වෙලා තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමය තුල. මම මේ අධ්‍යාපන ක්‍රමය තුල බයිනවා නෙමෙයි. හැබැයි මගේ ජීවිතය සහ අපි ඉන්න වටපිටාව තුල අපි සාමාන්‍ය පෙළට කරන්නේ එක විෂය ධාරාවක්. ඊට පස්සේ උසස් පෙළ කරන්නේ විෂය ධාරාවක්. උසස් පෙළ කරලා අපි හිතන් යන පැත්තට අපිට යන්න හම්බෙන්නේ. ඇයි මේ අධ්‍යාපන ක්‍රමය තුල ළමයාට මේ ව්‍යවසායකත්වයේ කියන එක මේ ව්‍යවසායකත්වයේ කියන එක ළමයාට දෙන්න ඇති. මේ ව්‍යවසායකත්වයේ කියන එක ළමයාට දුන්නා නම් ඒ ළමයා දන්නවා කොහොමද ඔහුගේ ගමන ඒ එක ක්‍රමයකට සීමා නොවි. හරි. ඔහු සාමාන්‍ය පෙළ උසස් පෙළ අසමත් වෙන්න පුළුවන්. දැන් කාලේ ළමයි මොකද කරන්නේ? ඒක අසමත් වුණා කියලා 13 සැරයක් 4 සැරයක් 5 සැරයක් කරනවා. ඇයි? ඔහුට තියෙන්නේ ඒකම විතරයි. හැබැයි ව්‍යවසායකයා දන්නවා මම එක දෙයකින් ෆේල් වුණා නම් කොහොමද අනිත් දෙයට යන්නේ? කොහොමද අනිත් දෙයට ඇඩප්ට් වෙන්නේ? මොකද ව්‍යවසායකයාට ඒ ගතිගුණ, ඒ ගති ලක්ෂණ අර ව්‍යවසායකයා ඒ කියන ඒ හදාන සිසුවා තුළ තිබෙනවා. මේ ව්‍යවසායකත්වය කියන එක ඇත්තටම විශ්වවිද්‍යාලවල තියෙනවා. එතනින් එහාට ගියාම තියෙනවා. ඇයි ඒ විෂය ධාරාව විශ්වවිද්‍යාලවල පමණක් ඒ තරම් මූලික කරගෙන කරන්නේ? මොකද ව්‍යවසායක බිහි වෙන විශ්වවිද්‍යාල තුළ විතර නෙමෙයි. පාසල් අවදි ඉඳන් වයස අවුරුදු 16 වයස අවුරුදු 15 ඉඳන් තමයි මේ ව්‍යවසාය කියන එක බිහි වෙන්නේ. ඉතින් මම කියන්න කැමති මම නැවතත් කියන්න කැමති මේ ව්‍යවසායක කියන එක අප පාසල් වල ලංකාවේ තියෙන සියලුම පාසල් වල 10 වසරේ සිට හෝ අටුම තරමේ 10 වසරේ ඉඳන් හොත් මේ ව්‍යවසාය කියන එක මේ ලංකාවේ තියෙන සියලුම පාසල් වල ළමයින්ට උගන්වනවා නම් නිසි දැනුමක් තියෙන නිසි මේ පිළිබඳව හරි හැදෑරීමක් කරලා තියෙන ගුරුවරු මේ පිළිබඳව ළමයින්ට දැනුම ඒ ආකල්ප දෙනවා නම් මම හිතන්නේ මේ ව්‍යවසාය කියන එක අපිට මේ විදිහට ඉස්සරහට කතා කරන්න ඕන වෙන එකක් නැහැ. මොකද අපි කතා කරන්නේ මේ ඉස්සරහන දශක ගැන. ඒතර අපි ඒ දශකවලත් ව්‍යවසාය ගැන මෙහෙම කතා කරනවා නම් අපි මේ කතා කරන සංවාදෙත්
මදිකමක් කියලා මම තේරෙනවා. මොකද අපි අද කතා කරන ව්‍යවසායකත්වය ගැන තව වාසර ගණන් කතා කරන මේ ව්‍යවසායකත්වය ගැන නම් එතන අපි ෆේල්. ඉතින් මම කියන්න කැමති එහෙම වෙන්නේ නැතුව අපි ඉස්සරහට යමු. ලංකක් වශයෙන් ලාංකික වශයෙන් අපිට මේ ගමන යන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ අධ්‍යාපනය මේ දරුවන්ට නිසි අධ්‍යාපනය ලබා දුන්නොත් මම හිතන්නේ මේ පිළිබඳව අපිට මීටත් වඩා කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒ අපිට ව්‍යවසායකයෝ ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. අපි මේ විදිහට මම මේ පොඩි යෝජනාවක් කරා මේ විදිහට අපි කරලා බලමු. මේ ව්‍යවසායකත්වය කියන මේ වචනයට හරි දැක්මක් සහ ඒකට හරි මඟ පෙන්වීමක් සහ ඒකට පණය දෙන්න. ඉතින් ස්තුතියි. හොඳයි. සම්පූර්ණ කතාවම අවසන් කරා. අපි ඇත්තටම ෆේල්ද රටක් හැටියට? අපි එහෙම නොකියයි. නමුත් අපි පාස්ත කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙනවා. එහෙම නැත්තම් දැන් මෙහෙමනේ විභාගයක ප්‍රතිඵල එන ක්‍රමයක් තියෙනවානේ. ABCD කියලා ඔහම එනවානේ. ABC D තියෙනවද? නෑ F. නෑ S ඊට පස්සේ F. එතකොට අපි මං හිතන්නේ මේ වෙනකොට CS වගේ තැනක ඇති සමහර විට. තාම ෆේල් නෑ. ඒ නිසා කොහොමදත් සංකල්පයක් විදිහට ඔහු ඉදිරිපත් කරන අදහසට මං හිතන්නේ අපිට විරුද්ධ වෙන්න කිසිම හේතුවක් නැහැ. මම හිතන්නේ එයා කියන විදිහට ඇත්තටම ප්‍රශ්නයක් තමයි අර ඒ විෂය පිළිබඳව හරි දැනුමක් ඇති ගුරුවරුනේ ළමයින්ට උගන්වන්න සමහර පාසල් වල. සහ දැන් ඔය ව්‍යවසායකත්වය කියන විෂයට නිර්දේශයක් හදන්නත් අමාරු වෙතිනේ. මොකද මේ ව්‍යවසායකත්වය කියන්නේ එක විෂයකට ලඝු කරන්න බෑනේ. ඒක ගණිතය ගැන ගත්ත දරුවටත් අවශ්‍යයි, විද්‍යාවටත් අදාළයි, ආර්ථික විද්‍යාවටත් හැම විෂයකටම ව්‍යවසායකත්වයක් තියෙනවා. ඒකට මේක ඉතාම පුළුල් විෂයක් බවට පත් වෙනවා. ඉතින් මට හිතෙන්නේ මේ හැම විෂයක් තුළටම ව්‍යවසායකත්වය කියන විෂය අන්තර්ගත කළොත් ඒ විෂයෙහි ව්‍යවසායකත්වයක් නිර්මාණය කරගන්න සමහරට දරුවෝ උත්සාහ කරන්න පුළුවන්. එහෙම වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. වියෂාන් අපිට කියන්න ඔබේ අදහස කොයි වගේද? සෙල්ලම් කියන්න ඕනේ මටත් වෙලා තියෙන්නේ මේ දැන් එන ව්‍යවසායකයන්ට වෙලා තියෙන දේම තමයි. මොකද දැන් මුලින් කතා කරපු කට්ටිය ඔක්කොම කතා කරගෙන ගියට පස්සේ දැන් අපිට ටිකක් කරුණු අවසන් වෙගෙන ඉන්නේ. අනිත් වගේ තමයි මේ මට පේන දැනටත් වෙලා තියෙන්නේ මේ ව්‍යවසායකයන්ට. කොහොමදත් මම දකිනවා මෙහෙම දෙයක්. දැන් ව්‍යවසායකයෙක් කියන කෙනා අපිට ආටිෆිෂියලි වෙනමම නිකන් මේ රොබෝ කෙනෙක් හදනවා වගේ හදන්න මං හිතන්නේ පුළුවන් වෙයි කියලා. ඒතකොට මේ කතා කරපු කාරණාත් එක්ක මං එකඟයි ගොඩක් අය මේ දැන් එයාලට අවශ්‍ය කරන අධ්‍යාපනය ලබා දෙනකොට ඒක හරහා නිර්මාණය වෙනවා විනා මම නම් හිතන්නේ ව්‍යවසායකයෙක් වෙනම උගන්නලා මේ ඔයා ව්‍යවසායකයෙක් වෙනවා එහෙම කියලා හදන්න පුළුවන් වෙයි කියලා. මේ කලින් කට්ටිය කතා කරපු විදිහටම. ඒ වගේම දැන් මම කැමති නැහැ ව්‍යවසායකත්වය කියන එක වෙනම ගලවලා ගන්න. තව පැත්තකින් ඒට හේතුව මම දකින්නේ ව්‍යවසායකයා දැන් සමහර ව්‍යවසායකයෝ ඉන්නවා ඊටාම කෙටි කාලයක් ඇතුළත ලොකු ව්‍යාපාරවලට යනවා. එහෙමත් නැත්නම් දැන් මේ පරම්පරාව පටන් ගන්න එක ඊළඟ දෙවෙනි තුන්වෙනි පරම්පරාවලට යනකොට එයාලා ලොකු දියුණුවක් කරගන්නවා. එතකොට එයාලට නැවත වෘත්තියක අවශ්‍ය වෙනවා. මොකද ඒවායේ තියෙන පරාසයත් එක්ක. එතකොට එහෙම ගත්තහම මේ සියල්ල එකට යන්න යා යුතුයි කියලා මමත් හිතනවා. ඒ වගේමයි දැන් අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් දැන් ව්‍යවසායකත්වය වෙනම ගන්නනවා කියන එකට වඩා මම හිතන්නේ හොඳයි කියලා වෘත්තීය අධ්‍යාපනය. වෘත්තිකයෙක් වෙන්න සියල්ලම ළමයාට මුලදී අධ්‍යාපනයේදී ලබා දෙන්න ඕන. සාමාන්‍ය මමත් හිතනවා ඔලෙවල් වගේ වෙද්දී මේක වුණා නම් හොඳයි කියලා. දැන් ගොඩක් ළමයිට තමන් හදාරන විෂය ධාරාව තෝරගන්නේ කොහොමද? තෝරගන්න ඕන විෂයන් මොනවද? ඒකට අදාළ උසස් අධ්‍යාපන විෂය ධාරාව මොකක්ද? ඒකෙන් තමන්ට ලැබෙන වෘත්තිය මොකක්ද කියලාවත් ගොඩක් ළමයිට අවබෝධයක් නැහැ. එතකොට එතනින් හට අපි මම හිතන්නේ තේරුමක් වෙයි කියලා මේ ව්‍යවසායකත්වය ගැන කතා කරන එකේ. ඉතින් මම හිතනවා අන්න ඒක මුලින් නම් හැදුණා නම් එතකොට ළමයා දන්නවා තමන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රය තමන් තෝරගන්න ඕනේ විෂය මොනවද? ඒ හරහා කොයි පැත්තටද තමන් යන්නේ? ඒ වගේම එතනින් එහාට සමහරට ඒ කියන ලොකු අධ්‍යාපනයක් ලැබෙනකොට සමහරට දැන් අපිත් ලොකු බයක් තිබ්බ ව්‍යවසායකත්වයේ පැත්තට ඉච්චරම එන්න. දැන් මේ තියෙන තත්ත්වෙත් තමයි පොඩ්ඩක් ඒ පැත්තට හැරුණේ. නමුත් දැනට මම හිතන්නේ ගොඩක් දැන් විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල දැන් මම ග්‍රාමීය ප්‍රදේශ 3ක විතර ගැවසිලා තියෙනවා. එකක් නාගරික වෙච්ච ප්‍රදේශ දෙකක් සහ සම්පූර්ණ ග්‍රාමීය ප්‍රදේශයක්. එතකොට මේ ප්‍රදේශ තුනේම ළමයින්ට අර මං කියපු අවබෝධය ගොඩක්ම අඩුයි. එතකොට ඒ වගේ පැතිවල ළමෙක් මම හිතන්නේ එකපාරම දැන් මොන වගේ තත්ත්වයක හිර වුණත් ව්‍යවසායකත්වයේ කියන පැත්තට එකපාර එන්න යොමු වෙයි කියලා. එතකොට ඒ පැත්ත එහෙම. ඊට පස්සේ තවත් එතනින් එහාට ආවොත් දැන් කොහොම හරි වෙලා ව්‍යවසායකෙක් වුණා. සමහර තැන්වලදී දැන් ළමයිට ප්‍රශ්නයක් එනවා
කොහොමද මගේ දැන් මම කරන්න හදන බිස්නස් එක මොකද මම මොකද ටාගට් කරන මාකට් එක. එතකොට ඒ බිස්නස් එක කොහෙද මම ලොකේට් කරන්න දැන් නුවරඑළිය පැත්තට යනවද හම්බන්තොට වගේ පැත්තකට යනවද ඇඹිලිපිටිය පැත්තකට වගේ යනවද නැත්නම් එතනින් හට යාපනය වගේ පැත්තකට යනවද ඒ වගේ සමහරුට හිතා ගන්න ක්‍රමයක් නෑ අර කලින් කීප දෙනෙකුත් ඔක කතා කරා. එතකොට ඒ වගේ පැතිවලදී ළමයෙකුට ඒක දැන් ළමයෙකුට වඩා එතනින් හට ව්‍යවසායකයෙක් කියන්නේ ටිකක් වර්ගත පුද්ගලෙක් තරුණයෙක් නැත්නම් ඊට වඩා වැඩි හිටියෙක්. එතකොට ඒ වගේ කෙනෙකුට ඒ අවශ්‍ය කරන අන්න ඒ වගේ මූලික දැනුම් ටික කොහෙන් හරි ලැබුණා නම් හොඳයි කියන එක තමයි මගේ නම් අදහස. ඒ වගේම දැන් එතනින් එහාට තව එහා පැත්තට පුළුල් වෙනවා ඊට පස්සේ මාකට් එක සමාන සොට් එකක් කරගන්න. මෙතනත් කලින් කතා වුණා එක්කෙනෙක් සොට් ඇනලයිසර් එකක් කරගන්න ඒ වගේ එකක් කිව්වත් සමහරට එකපාරට කාට හරි තේරෙන්නේ නැහැ. මොකද තමන්ගේ තියෙන මට්ටම දැනගන්නේ නැතුව ව්‍යවසායකයෙකුට ඉස්සරහට කොච්චර දුරක් යන්න පුළුවන් වේද කියලා හිතා ගන්නත් අමාරුයි. ඒකයි මම කිව්වේ ව්‍යවසායකයෙක් හදන්න බෑ. අවශ්‍ය කරන පෝර ටික මුලින් දුන්නාම හැදෙන එක්කෙනා තරංගය ඇතුලේ හැදෙයි කියන එක. ඒකත් එක්කම දැන් පොයින්ට් එකකට ගියොත් දැන් මම තව පැත්තක් දකිනවා දැනට දැන් මේ වෙලාවේ ඉන්නවනේ කොටසක් අධ්‍යාපන මූලිකද ඔය දැන් කිව්ව අධ්‍යාපනය මොකක්වත් නැතුව මේ තියෙන තත්ත්වය නිසා ව්‍යවසායකයෙක් වෙලා ඉන්නේ. එතකොට ඒ වගේ කෙනෙකුට මම විශ්වාස කරනවා කාගේවත් බලපෑමක් නැතුව සමභූමියක් තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ කෙනෙක් තරඟ කරන කෙනෙකුට අර මිලින්ද කිව්වා වගේ මේ කොළඹයට එක විදිහකුත් තවත් ප්‍රදේශයක තව විදිහකුත් නැතුව මේ සමාන වෙන්න ඕන තියෙන අවස්ථාව. ඒ වගේමයි දැන් සමහර අවස්ථාවල තව අවස්ථාවක් එනවා සමහර කෙනෙකුට දැන් හිතන්නකෝ වගාවක් කරන කෙනෙක් කියලා. ඒ වගාව කරන කෙනාට තමන්ගේ වගා කටයුතු කරගෙන යන්න බීජ හරි නැත්නම් පැල හරි පොහොරක් වේවා. දැන් පොහොර නම් සාමාන්‍යයෙන් මොකක් හරි සාතිකයක් තියෙනවා කියමු. නමුත් බීජයක් නැත්නම් පැලයක් වගේ දෙයක් ගන්න කිව්වොත් අපි කොහොමද මේකේ ප්‍රමිතිය තීරණය කරගන්නේ? ප්‍රමිතිය කවුද අපිට බලලා දෙන්නේ? එහෙම අවස්ථාවක් නෑ. දැන් සමහර අවස්ථාවල මම දැකලා තියෙනවා එහෙම පැල ගන්න ගියාම තමන්ට අවශ්‍ය තැනින් ගන්න බැහැ කෙනෙකුට. මොකද ඒකේ ප්‍රමිතිය ගැන වග කියන්න කවුරුත් නැහැ. ගෙනහලා පැල කරාට පස්සේ කවුරුත් ප්‍රමිතිය ගැන වග කියන්නේත් නැහැ. ඒ නිසා සමහර තමන්ට සේවා සපයන එක ආයතනයකට විතරක් සීමා වෙන්න සමහරවිට සිද්ධ වෙලා තියෙනවා. ඔන්න වගේ තත්ත්වයක් මම දැකලා තියෙනවා සමහර ව්‍යවසායකයන්ට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ එහෙම කොටු වෙන්න නොදී යම් යම් යාන්ත්‍රණ හැදිලා කාලයක් තිස්සේ දැන් මොකද මේක අදින් අතර වෙන්න බෑ. තව අවුරුදු ගණනාවක් තිස්සේ ලංකාවේ මේක තව දියුණු වෙන්න ඕනේ. මොකද තව ව්‍යවසායකය හැදෙන්න ඕනේ. ව්‍යවසායකය හැදෙනකොට තමයි ලංකාවේ මේ සීමිත වෙලා තියෙන අර කිව්වා වගේ දැන් රාජ්‍ය සේවා බරක් නම් පෞද්ගලික සේවා හරි හැදෙන්න බෑ. නමුත් පෞද්ගලික රැකියාව බිහි වෙන්නත් මං හිතන්නේ ව්‍යවසායකයෝ තව දියුණු වෙනවා නම් තව දිරිගැන් වෙනවා නම් තව ලොකු අවස්ථාවක් ලැබෙයි කියලා තමයි මම නම් හිතන්නේ මේ රැකියා පුළුල් වෙලා සමහර අපිට ඉතාම වටිනවා අදහස්. දැන් එතනදී මං හිතන්නේ නම් විශාර මේ විශාන් කිව්ව කාරණාව ඉතාම වටිනවා. ඔහු මං හිතන්නේ මේ මෙතුවක් වෙලා ආපු අදහස් වල පොඩි හැරවුමක් ලකුණු කරා. මේ ව්‍යවසායකත්වය විෂයක් විදිහට උගන්වන්නේ අනේක තවදුරටත් නිකන් සංකල්පයක් විතරක් වේවි. ඊට හොඳයි වෘත්තීය පුහුණුවට තරුණ යොමු කරන්න පුළුවන් නම් කියන එක. ඔව් ඇත්තටම ඉතින් ව්‍යවසායකත්වය කියලා ආයේ මොකක්ද අමුතු උගන්වන්න තියෙන්නේ. ඒතර ඒක වෘත්තියකට තල්ලු කරගන්න අවශ්‍ය වඩාත් ප්‍රායෝගික ප්‍රවේශයක් මං හිතන්නේ ඇත්තටම මේ විෂන් මතු කරලා දුන්නා අපිට. අනිවාර්යෙන්ම දිල්ෂාන් නෙවෙයි ඒෂාන් එහෙම කියද්දී අපි බලමු දේශානි කෞශල්‍ය. දේශානි මේ ඔබට වෙන් කරපු අවස්ථාව. මම දේශානි කෞශල්‍ය. මම ඉන්නේ හැටන් වල. දැන් අර ඉස්සෙල්ල කිව්වා වගේම ව්‍යවසායකයා කියන්නේ කවුද? සාමාන්‍ය ව්‍යවසායකයා කියලා කියන්නේ ඔහුට යම් කිසි තත්ත්වයක් තියෙනවනේ. දැන් ව්‍යවසායකයා හැම අභියෝගයක්ම බාර ගන්න කෙනෙක්. හැම අවස්ථාවකදීම ඔහු බලන්නේ හැම දෙයක්ම ඉදිරියට ගිහිල්ලා යම් කිසි දෙයක් නිර්මාණය කරන්න. ඒතකොට ඒක තමයි ඔහුගේ රැකියාව වෙන්නේ. ඒත් එක්කම මම උදාහරණ වශයෙන් අරගෙන කතා කරන්න කැමතියි. මම ඉන්නේ හැඩන් වල. එතකොට අර ඉස්සෙල්ලා කිව්වා වගේ ශ්‍රීපාදයට හරිම ළඟයි මම. ඒ වගේ තැන්වල පොඩි පොඩි කඩ තියෙනවා. දැන් ඒ වගේ කඩ එකපාර නැති වෙලා ගියොත් එහෙම මොකද වෙන්නේ? ගොඩක් කට්ටියට රැකියාව අවස්ථා නැති වෙනවා. එතකොට යන කට්ටිය දැන් ශ්‍රීපාද වන්දනා කරන්න යන කට්ටිය ඉන්නවනේ. දැන් ඒ කට්ටියට ඔක්කොටම බඩු ගන්න බැරි වෙනවා. ඒ වගේ ගොඩක් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවනේ. ඒ වගේ එක තැනක් තමයි අධිවේගී මාර්ගය කියලා කියන්නේ. අධිවේගී මාර්ගයත් එක්කම රට දියුණු වුණා තමයි. ඒත් ඒ මාර්ගයේ තිබ්බ කඩවල් හැම කොහොද? ඒව ඔක්කොම නැති වෙලා ගිහිලා තියෙනවා. ඒතකොට ඒ රැකියාව අවස්ථා සියල්ලම හිමි වෙලා ගිහිලා තියෙනවා. එතකොට දැන්
අධිවේග මාර්ගයේදී රෙස්ට් හවුස් තියෙනවා. ඒ හැම එකකටම යන්න පුළුවන් හැම මිනිස්සෙක්ටම ගියාම යන්න පුළුවන් ගිහලා බලලා එන්න පුළුවන්. ඒක තියෙන බඩු ගන්න බැහැනේ. ඉතින් අපිට පුළුවන් අර තිබ්බ කඩවල් ඒ කඩවල් වලට වෙනම රෙස්ට් ඒරියා එකක් වෙන් කරලා ඒ මිනිස්සුන්ව එතනට දාන්න. එතකොට යන සාමාන්‍ය මිනිස්සුන්ට එතනට ගිහිල්ලා බඩු ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම තමයි අධිවේගී මාර්ගයෙන් යන්නේ නැතුව අපි පිටතින් ගියා කියලා හිතන්නකෝ. එතකොට අපිට පුළුවන් ඇඩ් එකක් දාන්න. ඔයාලා එළියෙන් ගියොත් එහෙම ඔයාලා මේ වගේ දේවල් බලන්න පුළුවන් කියලා. ඒත් එක්කම අපි රැකියාව බිහි කරනවා නම් අපිට ගොඩක් රැකියාව අවස්ථා බිහි කරන්න පුළුවන් මේ ශ්‍රී ලංකාව තුලම. මොකද කිව්වොත් කෝ දැන් අපේ වේවැල් කර්මාන්තය, මැටි, කෝ අපේ කොහු කර්මාන්තය ඒ සියල්ලම බිඳ වැටලා තියෙන්නේ ප්ලාස්ටික් ආපු නිසා. පිටරටින් අපි ප්ලාස්ටික් ගෙන්නනවා තමයි. ප්ලාස්ටික් ඕනිත් තමයි. අපිට පුළුවන් නේද අවශ්‍ය ප්ලාස්ටික් ටික විතරක් ගෙනල්ලා අනිත් ඔක්කොම ශ්‍රී ලංකාව තුලම නිෂ්පාදනය කරලා ගොඩක් දෙනෙක් රැකියාව අවස්ථා බිහි කරලා දෙන්න. අයි මේ දේවල් කරන්නේ නැතුව අපි පිටරටින්ම ආයෝජනයේ එක දේවල් ගෙනල්ලා ප්ලාස්ටික් වගේ දේවල් ගෙනල්ලා මේ රට විනාශ කරන්න හදන්නේ. අපිට පුළුවන් අවශ්‍ය දේ විතරක් ගෙනල්ලා අනිත් දේවල් ශ්‍රී ලංකාව තුලම නිෂ්පාදනය කරන්න. අපි මේ කොරෝනා කාලේ දිහා බැලුවොත් එහෙම ශ්‍රී ලංකාව තුලම මැටි කොහු ආශ්‍රිත දේවල් නිෂ්පාදනය කරලා අපිට පුළුවන් පිටරට උනත් යවන්න. මම ඉන්නේ හැටන් වල. මේ පැත්තේ ගොඩක් තේවතු තියෙනවා. ඒතකොට තේකොළ හැම තියෙනවා. ඒක තේකොළ ශ්‍රී ලංකාව තුල අලෙවි කරනවට වඩා ගොඩක් ඒවා පිටරට යවන්න තමයි හදන්නේ. ඉතින් ඒ වගේ කට්ටියට අපිට රැකියාව අවස්ථා ගොඩක් බිහි කරලා දෙන්න පුළුවන්. මේ පැත්තට ගොඩක් කට්ටියවම ගොඩක් ගෙනියන්නේ තේකොළ වගේ දේවල් තමයි. ඉතින් මේ පැත්තේ හැම ලොකුවට තේකොළ නිෂ්පාදනය කරන ආයතන තිබ්බට ඒවා වෙළඳාම් කටයුතු සඳහා යොමු කරන කවුරුත් එහෙම මැදිහත් වෙලා නැහැ. මේ හැම දෙයක්ම චූටි තැන්වලින් අපිට රැකියාව අවස්ථා ගොඩක් බිහි කරන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙද්දි තමයි අපි මේ තැනි මිතිලා අර පිටරටින් එන දේවල් වලට ඒවටම කැමැත්ත දීලා අර සරලව හිතලා හැම දෙයක්ම කරන්න යන්නේ. ඒත් එකම තමයි පොල් වතුර. පොල් වතුර කියන්නේ ගොඩක් ස්වභාවික දේවල් හැම දෙයක්ම ගන්න පුළුවන්. පොල් ගෙඩියක් ගත්තොත් එහෙම ඒක හැම දෙයක්ම අපිට භාවිතයට ගන්න පුළුවන්. දේවාලවල වල ගොඩක් පොල් අපි අහලා තියෙනවා පොල් ගහනවා කියලා. ඉතින් ඒවත් එක්කම පොල් වතුර අපිට පුළුවන් නේද පොල් ගහන දේවල් එකතු කරගන්න. පොල් කටු ගන්න පුළුවන්. මේ පොල් වතුර හරියට පිරිසුදු කරගත්තොත් එහෙම කට්ටියට ඒව වෙළඳාම් කරන්න පුළුවන්. පොල් කටු ආශ්‍රිත නිෂ්පාදනය කරන්න පුළුවන්. හැම කෙනෙක්ටම හැම රැකියාව අවස්ථාවක්ම ලැබෙනවා නේද? අපි එතකොට රුපියල් 5000 වෙන් කර එක එක්කෙනාව පෝලිං ගාන අවස්ථාව අද කරන්න ඕනේ නැහැ මම හිතන විදියට. හැම කෙනෙක්ම රැකියාවක් කරොත් හැම කෙනෙක්ටම මුදල් උපයන්න පුළුවන්. ව්‍යවසායකයා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් තමයි. ඔව් දේශානි බොහොම ස්තුතියි. ඒ කියන්නේ දැන් අර මේව කතාව නේද? ඒ කියන්නේ ඇත්තටම දේවාල පොල් අනුන්ට ගහන පොල් ටික සල්ලි කරගන්න තිබ්බනම් ඒක වටිනවා. මං හිතන්නේ එහෙම කරනවා සමහර. ඒ කියන්නේ අපි ඇත්තටම දැකලා තියෙනවා. ඒ කියන්නේ එහෙම ගහන පොල් නැවත එකතු කරන් යනවා. හැබැයි එකතු කරන් යන්නේ ව්‍යවසායකයා නෙමෙයි. මම දන්න විදියට නම් කපු මහත්තයා තමයි කවුරු හරි දාලා ඒ පොල් ටික නැවත එකතු කරගන්නේ. ඒ පොල් විකුණන්නෙත් ඒ ළඟින්මයි. එතකොට ඒක වෙනම ව්‍යවසායකත්වයක්. වෙනම ව්‍යාපාරයක්. ඒවට දෙයියන්ගේ ආශිර්වාදයක් තියෙනවා. එතකොට ඒක එහෙමයි. ඒකම අර තව කියපු කතාවකට මම හරි එකඟයි. ඒ කියන්නේ මේ අර ඕක පරණ ඒ කියන්නේ පොලිටිකල් සයන්ස් වල මේක උගන්වනවා සමහර තැනක. ඒ කියන්නේ මේ නීති ආධිපත්‍ය හැමෝටම නීතිය සමාන නෑ කියන්න කියපු එක මේ සමාජවාදී ප්‍රකාශයක්. ඒකේ හරි ලස්සනට කියනවා නම් මේ නීතිය සැමට සමානයි කිව්වට නීතිය හැමෝටම සමාන නෑ. ඒකට කියන උදාහරණ මෙන්න මෙහෙමයි පැහැදිලි කිරීම. සුපිරි ආපන ශාලා සැමට විවෘතයි කියලා බෝඩ් එකක් දැම්මට ඒව හැමෝටම විවෘත නෑනේ. අර දේශානි කියපු කතාව. ඒ කියන්නේ ආපන ශාලාව සුපිරි වුණාම ඒකේ ගහලා නැහැ දුප්පත් මිනිහට ඉන්න බෑ කියන. හැබැයි දුප්පත් මිනිහට යන්න බෑ. ගිහිල්ලා ඒකෙන් කන්න බෑ. එතකොට අපේ රටේ බොහෝමයක් තැන්වල ඔය ව්‍යවසායකත්වය සහ පොදු පුළුල් මාතෘකාවල හැමෝටම විවෘතයි වගේ පෙනුනට හැමෝටම විවෘත නැහැ. විවෘත නැහැ. ඒ නිසා සැමට විවෘතයි වගේ පේන ගොඩාක් තැන් අපිට විවෘත නැහැ කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. ඒ වුණාට අපි තාරුණ්‍ය හැටියට මේක වෙනස් කරන්න ඕනේ. ඔව් විවෘත කරගන්න ඕනේ. ඔව් අනිවාර්යෙන් මේ වහලා තියෙන දොරවල් ඒ යන්න බැරි තැන් ඔක්කොම විවෘත කරන්න තමයි අපි ඒ වගේ තාරුණ්‍යයට පමණයි මේ වගේ වෙනසක් කරන්නත් පුළුවන්. ඔව් ඒගොල්ලෝනේ බලාපොරොත්තු තියෙන්නේ අභියෝග ජයග්‍රහණය කරන්න ඕනකම තියෙන්නේ. ඒ නිසා මේ ඔබ වගේ තාරුණ්‍යයෙන් පිරිපුන් අයට
අලුත් විදිහට හිතන අලුත් දේවල් කරන්න ඒ චැලෙන්ජස් බාරගන්න ශක්තිය තියෙන කට්ටිය වෙනුවෙන් තමයි මේ වැඩසටහන අපි වෙන් කරලා තියෙන්නේ. ඒගොල්ලෝගේ අදහස්, ඒගොල්ලෝගේ මත ඒවා බෙදා හදාගන්න තමයි ඉදිරියට වැඩසටහන වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් නිවසේ සිට අපිව නරඹන ඕගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න මේ වැඩසටහනත් සමග එකතු වෙලා අපිත් එක්ක ඔබේ අදහස් බෙදා හදාගන්න. අපේ YouTube channel එක subscribe කරන්නත් පුළුවන් ඉදිරියට YouTube channel එක. ඒ වගේම අපේ ඉදිරියට Facebook page එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් අපිත් සමග සම්බන්ධ වෙන්න. මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නත් ඔබට හැකියාව තියෙනවා. ඒත් එක්කම බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වෙච්ච ඔබ හැමෝටම. ඔබේ අදහස් අපිට ඉතාමත් වටිනවා. ඔබේ අදහස් වලින් තමයි රටක් ඉදිරියට යන්න අපි මේ විදිහට මේ ඉදිරියට යන ගමනේ ඔබ එකතු වෙලා තමයි යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් දිල්ෂාන් අද අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. ඔව් අපි ආපස්සට නොයයි. ඔව් හැමදාම ඉදිරියට යන ගමනක් තමයි මේ. ඉතින් ලබන සතියේත් මේ වෙලාවටම දිල්ෂානෝයි මායි එනවා ලංකාවේ විවිධ පළාත්වල විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරන තරුණ තරුණියන්ගේ අදහස් ඒගොල්ලෝගේ මත ඒ හැමදේම අරගෙන ඉතින් ලබන සතියේත් ඔබ හමු වෙනකන් ජාතියට පණ දෙන තරුණ පෙළහර යන මේ ගමනේ ඉදිරියටම යන ගමනේ තවත් එක්කෙනකින් ලබන සතියේත් හමු වෙනවා. ඉදිරියට